ආයුබෝවන් IT රිවිෂන් හබ් එකට ඔයාලව අදත් මම සාදරයෙන් පිළිගන්නවා. අද මම සාකච්ඡා කරන්න යන්නේ Python වල එන operators සහ operator precedence පිළිබඳව. operators වලට අපි කියනවා කාරක කියලා. ඒ වගේම operator precedence කියන්නේ කාරක ප්‍රමුඛතාවය සිංහලෙන්. අපි දැන් සාකච්ඡා කරමු මොනවද මේ Python වල එන operators සහ operators precedence කියන්නේ කියලා. ඕනෑම programming language එකක operators වර්ග කිහිපයක් තියෙනවා. අපි මුලින්ම සාකච්ඡා කරමු Python වල එන arithmetic operators පිළිබඳව. arithmetic operators ඔයාලා දන්නවා ඇති භාවිතා කරන්නේ arithmetic කිව්වම මතක් වෙන්නේ ගණිතය. එතකොට ගණිත කර්ම සිද්ධ කිරීම සඳහා භාවිතා කරන operators නැත්නම් කාරක තමයි අපි arithmetic operators ලෙස හඳුන්වන්නේ. මෙතන ඔයාලට පේනවා ඇති මෙතන operator තියෙනවා name එක ඒ වගේම example එක. අපි මෙතන plus operator නැත්නම් addition සිංහලෙන් කියනවා නම් එකතු කිරීම. ඒ සඳහා භාවිතා කරන්නේ plus කියන operator. එතකොට සාමාන්‍ය ගණිතයේදී වගේම plus minus වැඩි කිරීමේදී මෙතන star නැත්නම් asterisk භාවිතා කරනවා. මෙතන x + y කියන්නේ x එකතු කිරීම y. ඒ වගේම x අඩු කිරීම y. multiplication එකකදී අපි භාවිතා කරන්නේ ගුණ කිරීමේ ලකුණ වෙනුවට භාවිතා කරන්නේ අපි මෙතන asterisk. එතකොට x multiplication නැත්නම් asterisk y කියන්නේ x වැඩි කිරීම y කියන එක. නැත්නම් ගුණ කිරීම. වැඩි කිරීම කියන්නේ ඇත්තටම දැන් අපි බලමු ඊළඟට division. division වලදී භාවිතා කරන්නේ අපි මේ forward slash එක. මෙතනදී වෙන්නේ සිදු කරන්නේ x වල අගය y වලින් බෙදීම. නැත්නම් x බෙදීම y කියලා තමයි අපි මෙතන නිරූපණය වෙන්නේ. ඊළඟ එක තමයි floor division. floor division කියන්නේ ඇත්තටම අපි මෙතන අපි x බෙදීම y නිකන් සැලකුවොත් 10 බෙදීම 4 කියලා සැලකමු. එතකොට අපිට උත්තරේ එන්නේ 2.5යි. මෙතන floor division ගත්තාම අපිට එන්නේ මෙන්න මෙතන එන පූර්ණ සංඛ්‍යාව විතරයි. ඒ කියන්නේ 10. floor කියන්නේ මෙතන forward slash 2යි බෙදීම 4 කියලා අපි ලියුවොත් අපිට උත්තරේ එන්නේ පූර්ණ සංඛ්‍යාව පමණයි. දශම සංඛ්‍යාව එන්නේ නැහැ. ඒ වගේම තමයි modulus ගත්තාම modulus වලදී වෙන්නේ අපි කිසියම් සංඛ්‍යා දෙකක් බෙදුවම ඉතිරි වෙන අගය තමයි අපිට ලැබෙන්නේ. උදාහරණයක් විදිහට අපි 10 mod නැත්නම් modulus 4 කිව්වොත් ඔයාලා දන්නවා 10ට 4 ඒවා 2යි. 10 බෙදුවොත් 4 2යි. එතන 8යි. ඊට පස්සේ ඉතුරු වෙන්නේ 2යි. මෙන්න මේක තමයි අපිට modulus එකෙන් ලැබෙන්නේ. අපි එතකොට x mod 4 කිව්වොත් අපිට උත්තරේ ලැබෙන්නේ 2යි. ඊළඟට කාරක ප්‍රමුඛතාවය තමයි බලය නැත්නම් exponential. ඒ සඳහා අපි භාවිතා කරන asterisk දෙකක්. x asterisk y කියන එක තමයි තේරුම තමයි x හි y වන බලය කියන්නේ. අපි උදාහරණයක් විදිහට 3 asterisk 2 කිව්වොත් මේ කියන්නේ 3 දෙවනි බලය. අපි මේ පිළිබඳව වැඩිදුරටත් සාකච්ඡා කරමු. Python IDLE එක භාවිතා කරන. අපි x 10යි සහ y 4 කියලා variable එකක් define කරනවා. දැන් අපි මුලින්ම එකතු කිරීම නැත්නම් addition operation එක කරමු. x plus y. මෙතන මම ඔයාලට පේන්නේ print කියලා print කරලා බලමු x එකතු කිරීම y මොකද වෙන්නේ කියලා. x එකතු කිරීම y නැත්නම් 10 එකතු කිරීම 4
සමාන වෙනවා 14ට. ඊළඟට අපි බලමු අඩු කිරීම. x minus 4y. එතකොට ඔයාලට පෙන්නේ 4ක් 6ක් උත්තරය වශයෙන් ලැබෙනවා. ඊළඟ ගණිත කාරණය තමයි ගුණ කිරීම. x star y. ඔයාලට උත්තරේ 40ක් ලැබෙනවා. අපි ඊළඟ එක බලමු මොකක්ද ලැබෙන්නේ කියලා. x බෙදීම නැත්තම් /y. නැත්තම් අපි කියනවා මෙතන 10 බෙදීම 4 කියලා. එතකොට 2.5යි උත්තරේ. ඒ වගේම අපි බලමු ෆ්ලෝ ඩිවිෂන්. ෆ්ලෝ ඩිවිෂන් කියන්නේ පූර්ණ සංඛ්‍යාව බෙදීමේදී ලැබෙන පූර්ණ සංඛ්‍යාව තමයි අපි එතනදී සලකන්නේ. එතකොට මෙතනදී නම් වෙන්නේ 10 බෙදීම 4 පූර්ණ සංඛ්‍යාව වෙන්නේ 2. මෙතන දශම සංඛ්‍යාව 5. මෙතන අපිට ලැබෙන්නේ පූර්ණ සංඛ්‍යාව. ඊළඟට අපි බලමු මොඩියුලස් කියන්නේ මොකක්ද? මොඩියුලස් ගත්තම ඔයාලට පෙනේ x mod y. මෙතන අපි දන්නවා 10 4න් බෙදුවම උත්තරේ වෙන්නේ 2යි. නමුත් එතකොට 10ට 4 ඒවා 2යි. එතකොට 8යි. ඊට පස්සේ ඉතුරු වගේ තමයි 2 වෙන්නේ. ඔයාලට ඒක පේනවා. මම කලින් උදාහරණයෙන් පැහැදිලි කරා මේ පිළිබඳව වැඩිදුරටත්. එතකොට ඔයාලට පේනවා 10 4න් බෙදුවම පස්සේ 10ට 4 ඒවා 2යි. එතකොට 8යි. එතකොට ඉතුරු වෙන්නේ කීයද? 10 අඩු කිරීම 8 සමානයි 2යි. ඒක තමයි මෙතනින් මොඩ් විදියට පැහැදිලි වෙන්නේ. ඊළඟට බලමු අපි එක්ස්පොනෙන්ෂල්. එක්ස්පොනෙන්ෂල් ගත්තාම x බලය. එතකොට අපි ස්ටාර් දෙකක් පාවිච්චි කරනවා. එන්න y. එතකොට මෙතන කියන්නේ x 10 4 වෙනි බලය. එතකොට ඔයාලා නිකන් හිතලා බලන්න කීයක් එයිද කියලා. මෙතන 10 4 වෙනි බලය කියන්නේ ඇත්තටම 10 10. මොකද 10 වැඩි කිරීම 10 වැඩි කිරීම 10යි. වැඩි කිරීම 10යි. නැත්නම් 10ව 4ක් ගුණ කරාම ලැබෙන අගය තමයි මෙතන අපිට 10 4 වෙනි බලය කියන්නේ. ඊළඟට අපි බලමු ඊළඟ කාරකය. ඒ වර්ගය තමයි රිලේෂනල් ඔපරේටර්ස්. සම්බන්ධ කාරක කියන්නේ. රිලේෂනල් ඔපරේටර්. ඒකදී අපි කරන්නේ ඇත්තටම මෙතන සම්බන්ධයක් ගොඩනගනවා. කිසියම් සංඛ්‍යා දෙකක් අතර සම්බන්ධතාවය හොයන එකට තමයි මේ සම්බන්ධ කාරකය කියන්නේ. මෙතන equal දෙකක්. නැත්නම් equal sign දෙකක්. එතකොට ඒකෙන් කියන්නේ අගයන් දෙකක් සංසන්දනය කිරීම. සංඛ්‍යා දෙක අසමාන නම් අසත්‍ය යන ප්‍රතිඵලය අපිට ලැබෙනවා මෙතන. output එකට වෙන්නේ false. අපි උදාහරණයක් විදිහට ගත්තොත් මෙතන x සහ y අසමාන නම් උත්තරේ ලැබෙන්නේ අපිට false. ඒ වගේම මෙතන not equal. not equal සඳහා භාවිත කරන්නේ අපි exclamation එකයි equal sign එකයි. ඒකෙදි කරන්නේ අගයන් දෙකක් සංසන්දනය කරනවා. ඒ දෙක අසමාන නම් අසමාන අවස්ථාව තමයි true ලෙස සලකන්නේ. එතකොට ඒක අපි සත්‍ය ප්‍රකාශය ලෙස සලකනවා. ඒ වගේම මෙතන greater than. ඒ කියන්නේ මෙතන අපි කිසියම් සංඛ්‍යාවක් තවත් සංඛ්‍යාවකට වඩා විශාලද කියලා චෙක් කරනවා. ඒ කියන්නේ වම් පස තියෙන සංඛ්‍යාව දකුණු පස තියෙන සංඛ්‍යාවට වඩා විශාලද කියලා චෙක් කරනවා. එතකොට මෙතන විශාල ලකුණ. එතකොට දකුණු පසේ සංඛ්‍යාව විශාල නම් මේක true ලෙස තමයි අපිට output එක දෙන්නේ. ඊළඟට වම් පස තියෙන සංඛ්‍යාව මෙතන less than කියන්නේ වම් පස තියෙන සංඛ්‍යාව දකුණු පස තියෙන සංඛ්‍යාවට වඩා විශාලද කියලා තමයි මෙතන චෙක් කරන්නේ. දකුණු පස තියෙන සංඛ්‍යාව වම් පස තියෙන සංඛ්‍යාවට වඩා වැඩි නම් මෙතනත් true. එසේ නොවන්නේ නම් false ලෙස තමයි අපිට output එක ලැබෙන්නේ. ඒ වගේම තව අපිට operator එකක් තියෙනවා මෙතන greater than or equal. ඒ කියන්නේ වම් පස තියෙන අගය
දකුණු පස තියෙන අගයට වඩා විශාල හෝ සමාන නම් එතකොට මෙතන කන්ඩිෂන් දෙකක් චෙක් කරනවා. එහෙම වුණොත් ඒ කියන්නේ විශාල x විශාල හරි සමාන හරි වුණා නම් අපිට උත්තරේ true ලෙස තමයි එන්නේ. නැත්නම් false. ඒ වගේම වම් පස තියෙන අගය දකුණු පස තියෙන අගයට වඩා කුඩායි හෝ සමාන අපිට ලැබෙන්නේ output එක true ලෙස. මේ කන්ඩිෂන් එක satisfy වෙන හැම අවස්ථාවෙදීම අපිට ලැබෙන්නේ true. අපි මේ පිළිබඳව වැඩිදුරටත් සාකච්ඡා කරමු Python IDL එක භාවිතා කරලා. දැන් අපි බලමු මෙතන අපි නැවතත් බලමු මේ x සහ y අගයන් වලට ලැබෙන්නේ මොනවද කියලා ලැබිලා තියෙන්නේ. x වලට 10යි 4යි. හරි. දැන් අපි බලමු මුලින්ම equal. අපි මේ x equals y ද කියලා චෙක් කරමු. false. ඒ කියන්නේ මේ දෙක සමාන නැහැ. අපි තව වේරියබල් එකක් ගමු z කියලා. z කියලා අපි වේරියබල් එකක් ගන්නවා y වලට සමාන අගයක් දෙන්න. z සමානයි 4. දැන් අපි බලමු z උයි y චෙක් කරලා. z equal y ද කියලා බලමු. හරි. true. ඒ කියන්නේ අපි z එක ගත්තේ 4 y වෙලා ගියත් 4. ඔයාලට දැන් පේනවා ඇති. මෙතන අපි කම්පැරිසන් එකක් තමයි මෙතනදී කරන්නේ. කම්පැරිසන් එක satisfy වුණාම true ලෙසත් නැත්නම් false ලෙසත් අපිට පෙන්වන්න කරනවා. දැන් අපි බලමු x greater than y. දැන් ඔයාලා කියන්න බලන්න මොකක්ද අපිට ලැබෙන output එක. මෙතන ඇත්තටම ගත්තොත් x විශාලයි y. එතකොට condition එක අපි හිතපු දේ වුණා නම් එතකොට වෙන්නේ මේ තියෙන අපි හිතපු දේ. හිතපු දේ වුණා කියන්නේ true. ඊළඟට අපි සාකච්ඡා කරමු assignment operators නැත්නම් ආදේශන කාරක. assignment operators භාවිත කරන්නේ කිසියම් විචල්‍යයක් සඳහා අගයක් ආදේශ කිරීමට. තමයි අපි assignment operators භාවිත කරන්නේ. මෙතන equal අපි භාවිත කරන්නේ වම් පස තියෙන අගයට දකුණු පස තියෙන අගය ආදේශ කිරීමට. මේක ඇත්තටම assignment එකක් ලෙස තමයි සැලකන්නේ. ඒ කියන්නේ x ට අපි 5 ආදේශ කරනවා. ඒ වගේ මෙතන plus equal. මෙහිදී අපි सिद्ध කරන්නේ දකුණු පස තියෙන අගය වම් පස තියෙන අගයට එකතු කරලා නැවතත් වම් පස තියෙන අගයට ආදේශ කිරීම. ඒ කියන්නේ x equals x plus y. x ට 3ක් එකතු කරලා නැවතත් ඒ x අගය ආදේශ කරනවා y x වලට. වම් පස තියෙන අගයට. ඒ වගේම මෙතන minus equals කියන්නේ දකුණු පස තියෙන අගය වම් පස තියෙන අගයෙන් අඩු කරලා නැවතත් වම් පස තියෙන අගයට සමාන නැත්නම් ආදේශ කරන එක තමයි මෙතනින් කරන්නේ. ඒ වගේම තමයි මෙතන asterisk equal. ඒ කියන්නේ දකුණු පස තියෙන අගයෙන් වම් පස තියෙන අගය ගුණ කරලා නැවතත් වම් පස අගයට ආදේශ කිරීම තමයි මේකෙන් සිද්ධ වෙන්නේ. ඒ වගේම මෙතන ඩිවිෂන් එකක් තියෙන්නේ. මෙහිදී සිද්ධ වෙන්නේ වම් පස ඇති අගය දකුණු පස ඇති අගයෙන් බෙදනවා. මෙන්න මේක. දකුණු පස ඇති අගයෙන් බෙදලා නැවතත් වම් පස ඇති අගයට ආදේශ කිරීම තමයි මේකෙන් සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ මෙතන වම් පස ඇති අගය දකුණු පස ඇති අගයෙන් බෙදා ඒ කියන්නේ x බෙදීම 3 ඊට පස්සේ නැවතත් මේ x වලට ආදේශ කරන එක තමයි මෙහෙන් කරන්නේ. ඒ වගේම මොඩියුලස් එකත් ඒ වගේ. මොඩියුලස් එකේදීත් වෙන්නේ වම් පස ඇති අගයේ මොඩියුලස් එක අරගෙන ඒක නැවතත් වම් පස ඇති අගයට ආදේශ කිරීම. තමයි මෙතනින් එන්නේ. ඊළඟට මෙතන ෆ්ලෝ එක. ෆ්ලෝ ඩිවිෂන්. ෆ්ලෝ ඩිවිෂන් එකෙත් වෙන්නේ මෙතන වම් පස ඇති අගය දකුණු පස ඇති අගයෙන් බෙදනවා. නැත්නම් ෆ්ලෝ ඩිවිෂන්. මේ ඔපරේෂන් එක සිද්ධ කරලා නැවතත් වම් පස ඇති අගයට ආදේශ කිරීම.
ඊළඟට බලමු අපි නැවතත් මෙතන බලය ස්ටාර් ඉක්වල් ඒ කියන්නේ මෙතන වම් පස ඇති අගය දකුණු පස ඇති අගයේ බලය ලබාගෙන ඒ කියන්නේ x exponential 3 නැත්නම් x වල තුන්වෙනි බලය අරගෙන නැවතත් වම් පස ඇති අගයට ආදේශ කිරීමක් මෙතනදී සිද්ධ වෙනවා. ඒ වගේ ඔයාලට පල්ලෙහාට මෙන්න මේ ආකාරයෙන් අපිට හැම ඔපරේෂන් එකම 1 by 1 පැහැදිලි කරන්න පුළුවන්. මේවට අපි කියන්නේ assignment operators කියලා. මෙහිදී හැම විටම සිදුවෙන්නේ වම් පස ඇති අගයට දකුණු පස ඇති අගයේ සමග ඔපරේෂන් එකක් සිද්ධ කරලා ඒක නැවතත් වම් පස ඇති අගයට assign කරනවා මෙන්න මේ ආකාරයෙන්. මෙතන වෙන්නේ bitwise and. මෙතන bitwise and operation එකක් සිද්ධ වෙන්නේ. මෙතන bitwise or operation එක. ඒ වගේ මෙතන bitwise XOR. මෙතන ඇවිල්ලා right shift. මේක right shift එක. මේක left shift එක. දකුණු පස ඇති අගයත් එක්ක left shift එක කරලා එන උත්තරේ x වලටම නැත්නම් වම් පස ඇති අගයටම ආදේශ කිරීලා මෙතනදී වෙන්නේ. ඒ වගේම මෙතන x right shift 3 ඔපරේෂන් එක කරලා වම් පස ඇති අගය මේක තමයි වම් පස ඇති අගයටම ආදේශ. මෙතන ඒ වගේ මෙතන XOR මෙතන XOR තමයි මේ ලකුණෙන් කියන්නේ. මෙතන වම් පස ඇති අගය එක්ක දකුණු පස ඇති අගය XOR ඔපරේෂන් එක සිද්ධ කරලා ඊට පස්සේ ආදේශ කරනවා වම් පස ඇති අගයට. මෙතනත් එහෙම මෙතන OR ඔපරේෂන් එක සිද්ධ කරනවා දකුණු පස ඇති අගයත් එක්ක XOR ඔපරේෂන් සිද්ධ කරලා වම් පස ඇති අගයට ආදේශ කරනවා. දැන් අපි assignment operators පිළිබඳව සාකච්ඡා කරමු. අපි x කියලා variable එක define කරගෙන ඒකට අගයක් දෙමු මෙන්න මේ ආකාරයෙන් 5. දැන් අපි මෙතනදී වෙන්නේ x සඳහා 5 ආදේශ කිරීමක් මෙතන සිද්ධ වුණේ. දැන් ඊළඟට අපි බලමු අපේ මෙන්න මේ ඔපරේටර් එකෙන් මොකද්ද වෙන්නේ කියලා. අපි x plus equal 3 බලමු මොකද්ද අපිට ලැබෙන output එක කියලා. මේක ඇත්තටම සමාන වෙන්නේ x equals x plus 3 කියන එකට. අපි දන්නවා මෙතන x වලට අපි already දැනටම 5 assign කරලා තියෙන නිසා අපිට උත්තරේ එන්න ඕනේ 8. දැන් අපි මේකේ print කරලා බලමු මොකද්ද x සඳහා එන්නේ කියලා. මෙන්න 8 ආවා. ඒ වගේම අපි x minus equals 3 කරොත් බලන්න මොකද අපිට ලැබෙන උත්තරේ කියලා. x minus equals 3 කියන්නේ x equals x minus 3 කියන එක. දැන් අපි print කරලා බැලුවොත් අපිට කලින් අගේම අපිට එන්න ඕනේ අපි x වල තිබ්බ අපිට මුල් අගය ආවා. ඊළඟට අපි බලමු දැන් අපේ x වලට තියෙන්නේ අපිට අපි දන්නවා x වලට තියෙන්නේ 5 කියලා. equals 5. අපි 4 කරමු. මේ මෙතනදි වෙන්නේ x වල අගය 4න් වැඩි කරලා අපිට ආයි නැවතත් x වලට assign වෙන එක. දැන් අපි බලමු x වලට අපිට මොකද්ද එන්නේ කියලා. ඔයගොල්ලෝ කියන්න බලන්න මොකද්ද එන්නේ කියලා. මෙතන එන්න ඕනේ x වල අගය 5නේ. 5 වැඩි කිරීම 4 උත්තරේ එන්න ඕනේ 20. ඒ වගේම අපි ඊළඟට බලමු x equal 4. ඒ කියන්නේ මෙතන x වලගේ 4න් බෙදලා නැවතත් x වලට ආදේශ කරන එක තමයි වෙන්නේ. අපි ඒකත් print කරලා බලමු. මෙතන එන්න ඕනේ මොකද්ද? x 4න් බෙදුවම එන උත්තරේ තමයි මෙතනට එන්නේ. 5.
මෙතන බිඳුව ආවේ මෙතන ඇත්තටම ටයිප් එක ෆ්ලෝට් වෙලා ඒකයි බිඳුව ආවේ. අපි බලමු ටයිප් x මෙන්න ෆ්ලෝට් උනේ මොකද? මෙතන අපි බෙදීමක් සිද්ධ කරා. බෙදීම ඔපරේෂන් එකක නැත්නම් ඩිවිෂන් එකකදී අපි දන්නවා දශම ස්ථානයක් අපිට එනවා. ඒක තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. දැන් ඊළඟට අපි බලමු අපි නැවතත් අලුතෙන් වේරියබල් එක අසයින් කරගමු x 5 කියලා. ඊළඟට අපි බලමු ඊළඟ එක mod අපි බලමු x modulus equals x modulus equals 2. ඒ කියන්නේ මෙතන උත්තරේ මොකක් වෙයි කියලාද හිතන්න. මෙතන 5 2කින් බෙදලා නැත්තම් 5 mod 2 ඒක අපි x වලට සමාන කරනවා. නැත්තම් 5 mod 2 එන අගේ නැත්තම් x මෙතන 5 කියලා ගත්තම x mod 2 කියන එකම තමයි 5 mod 2 කිව්වොත් මෙතන 5 2කින් බෙදලා ඉතුරු වෙන ගාන. එතකොට 1 එන්නේ උත්තරේට. දැන් අපි මේක print කරලා බලමු. මොකක්ද අපිට ලැබෙන්නේ? උත්තරේ 1 වෙන්නේ. ඊළඟට අපි බලමු බලය. දැන් අපිට x සඳහා නැවතත් අපිට ආදේශ කරගන්න වෙනවා මේ ආකාරයට. අපි x සඳහා 3 ආදේශ කරනවා. ඊට පස්සේ x මෙතන ස්ටාර් දෙකක් equals 2 කියලා ගත්තොත් අපිට එන්නේ x වල දෙවෙනි බලය. අරගෙන ඒක නැවතත් x වලට ආදේශ කිරීමක් තමයි වෙන්නේ. අපි දන්නවා x කියන්නේ 3 නම් 3 දෙවෙනි බලය තමයි අපිට උත්තරේට එන්න ඕනේ. ඒක අපි බලමු print කරලා. 3 දෙවෙනි බලය කියන්නේ 3 වැඩි කිරීම 3. ඒ කියන්නේ 9 තමයි එන්නේ output එකට. ඒ වගේම අපි දැන් ඊළඟට බලමු floor division එක සලකනවා. හරි floor division එක සලකනවා ඒ කියන්නේ පූර්ණ සංඛ්‍ය කිසියම් සංඛ්‍යා දෙකක් බෙදලා එන පූර්ණ සංඛ්‍යාව. දැන් මෙතනදි වෙන්නේ x floor division divide කරනවා 4. ඒ කියන්නේ 4න් බෙදුවම පස්සේ x අපිට පූර්ණ සංඛ්‍යාවක් එනවා 2ක්. එතකොට උත්තරේට අපිට එන්නේ ඕනේ 2 තමයි x වලට. එන්න මේ පූර්ණ සංඛ්‍යාව තමයි අපිට එන්නේ. ඊළඟට තියෙන්නේ අපිට bitwise operators සහ left shift right shift සහ complements. අපි මේ පිළිබඳව සාකච්ඡා කරලා අපි බලමු කොහොමද ඒවා භාවිතා කරලා assignments සිද්ධ කරන්නේ කියලා. අපි දැන් බලමු මොනවද bitwise operators කියන්නේ කියලා. බිටු අනුසාරික operators කියලා තමයි ඒකට අපි සිංහලෙන් කියන්නේ. bitwise and නැත්නම් අපි මේකට කියනවා binary and කියලා. ඒකේ සංකේතය වෙන්නේ and. අපි මෙහෙම Python command එකක් type කරොත් print 13 and 4. ඒකේ තේරුම තමයි මේ 13 binary අගය අරගෙන 14ත් binary අගය අරගෙන and operation එක සිද්ධ කළා අපිට output එක නැවතත් decimal වලින් තමයි අපිට print කරලා පෙන්නන්නේ. මෙන්න මෙහෙම 13 binary අගය ගත්තොත් මේ ආකාරයෙන් තමයි අපිට එන්නේ. ඒ වගේම 14 binary එක ගත්තොත් මේ ආකාරය. ඊළඟට අපි දන්නවා AND operation එකක් මෙතන සිද්ධ කරන්න තියෙනවා. AND operation එක. AND operation එකේදී ඔයාලා දන්නවා ඒකේ truth table එක මේ ආකාරයෙන් අපි සලකා බැලුවා. AND gate එකේදී A සහ B එක වුණොත් පමණයි output එක එක වෙන්නේ. අනිත් සෑම අවස්ථාවකම output එක බිඳුවයි. ඒ නිසා අපි මෙතන AND operation එක දැන් කරලා බලමු. 1.0යි මෙතන කීයද? 0යි 0යි 1 1 මෙන්න මේ ආකාරයෙන් එන්නේ.
මෙතන අපි මේක හැරෙව්වොත් බයිනරි වලට අපි මේක ඩෙසිමල් වලට හැරෙව්වොත් අපිට 12 කියලා තමයි අපිට එන්නේ අගය. මොකද මෙතන අගය 1යි 2යි එන 4යි 8යි. එතකොට අපිට එන්නේ 8 4යි 12යි. දැන් අපි ඒක බලමු Python IDLE එක භාවිතා කරලා කොහොමද පැහැදිලි කරන්නේ කියලා. දැන් අපි බලමු print 13 and 14. 13යි 14යි අතර AND ඔපරේෂන් එක කරාම එන්නේ මෙන්න මේක 12. අපි බලමු 12 අපි බලමු වෙන වෙනම print කරලා අපි බලමු බයිනරි 13 නාගේ. හරි. මෙතන 0b සලකන්නේ නැහැ අපි. මේක තමයි 13 බයිනරි අගේ. ඒ වගේම 14 බයිනරි අගේ. ඊළඟට අපිට ආවේ උත්තරේ මේකනේ. අපි බලමු ඒකේ අගය කොහොමද කියලා. අපි සාකච්ඡා කරපු විදිහටම යනවාද කියලා. හොඳ. දැක්කද? මේ දේ අපිට ආපු උත්තරේ. ඊළඟට අපි බලමු කොහොමද බයිනරි OR නැත්නම් bitwise OR ඔපරේෂන් එක කොහොමද වෙන්නේ කියලා. bitwise OR ඒකේ සංකේතය වෙන්නේ මේ pipe mark එක. pipe key එක තමයි මෙතන සංකේතය වෙන්නේ. අපි නැවතත් කලින් උදාහරණයම සැලකුමු. 13 OR නැත්නම් bitwise OR 40. එතකොට වෙන්නේ 13 අගය බයිනරි අගය මේ ආකාරයෙන් ලියත හැකියි අපිට. ඒ වගේම 14ත් ලියත හැකි. ඊළඟට ඔයාලා දන්නවා මෙතන OR gate එකක truth table එක. මෙන්න මේ ආකාරයෙන් තමයි OR gate එකේ truth table එක වෙන්නේ. OR gate එකේදී බිංදුව අවස්ථාව ඇරුණම අනිත් සෑම අවස්ථාවකදීම output එක වෙන්නේ 1. මෙතන A හා B ඉන්පුට් කරාම මෙතනින් තමයි output එක එන්නේ අපිට. දැන් අපි බලමු මෙතන අපිට ලැබෙන අගය මොකක්ද කියලා. මෙතන මේක 1යි, මේකත් 1යි, මේකත් 1යි. කියන්නේ ඔක්කොටම 1යි. මෙන්න මේ ආකාරය. මෙතන මේකේ බයිනරි අගය වෙන්නේ 15. අපි bitwise ඔපරේෂන් එකත් Python IDLE එක භාවිතා කරලා සාකච්ඡා කරමු. මේ දෙන්නේ pipe mark එක. දැන් බලමු මොකක්ද output එක කියලා. 15 ආරයි. අපි මේකේ වෙන වෙනම සැලකුවොත් බයිනරි අගය. අපි දැන් 13 14 බයිනරි අගය දන්නවා. අපි බලමු 15 වෙන බයිනරි අගය මොකක්ද කියලා. නේ? අපිට මේක තමයි අපි සුළු කරාම අපිට ආවේ. ඊළඟට අපි සාකච්ඡා කරමු බයිනරි XOR නැත්නම් bitwise XOR. අපි දැන් සාකච්ඡා කරමු bitwise XOR. ඒකේ සංකේතය වෙන්නේ මෙන්න මේ සංකේතය. මේකට hat කියලාත් කියනවා. bitwise XOR එකේදී අපි කලින් විදිහටම මේකත් පැහැදිලි කරමු. print 13 XOR 14. මෙතනදි වෙන්නේ බයිනරි මේවා 13යි 14යි. කෙලින්ම අපි බයිනරි වලට මුලින් හරවගෙන ඒ දෙක අතර XOR ඔපරේෂන් එකක් කරනවා. මෙතන 13 ගත්තොත් මේ ආකාරයි. 14 ගත්තොත් මේ. ඒ සඳහා truth table එක ඔයාලා දන්නවා ඇති. මෙන්න මේ ආකාරයෙන් තමයි XOR gate එක truth table එක වෙන්නේ. A හා B output එක එකම අගය වෙන අවස්ථාවේදී පමණක් output එක XOR gate එකේ බිඳුව වෙනවා. එතකොට අපි මේ ගාන සැලකුවොත් මේ අවස්ථා දෙකේදී අපිට 1 ලෙස ලැබෙනවා. මේ අවස්ථා දෙකේදී බිඳුව. මෙතන මෙන්න මේ ආකාරයි. මේක අගය 3. print 13
XOR 14 output එක 3යි එන්නේ. අපි ඒක binary check කරලා බැලුවොත් ඔයාලට පැහැදිලි වෙයි. මේ මෙන්න මේක තමයි අගේ තියෙන්නේ. දැන් අපි සාකච්ඡා කරමු කොහොමද bitwise left shift operation එක සිද්ධ කරන්නේ කියලා. ඒ සඳහා අපි සංකේතය විදිහට භාවිතා කරනවා මෙන්න මේ සංකේතය. මෙතන less than key දෙකක් භාවිතා කරනවා අපි left shift operation එක පැහැදිලි කිරීම සඳහා. අපි දැන් උදාහරණයක් ඇසුරෙන් බලමු කොහොමද left shift එක Python වලදී සිදු වෙන්නේ කියලා. අපි 13 left shift 2 කිව්වොත් අපි මුලින්ම කරන්නේ මේ 13 යගේ binary වලට හරව ගන්න. මේ binary වලට හරව ගත්තම 13 මෙන්න මේක තමයි අගේ එන්නේ. අපි ඊට පසුව කරන්නේ මෙතන තියෙන bit අනුක්‍රමය වම් පසට දෙකකින් shift කරනවා. නැත්නම් යොමු කරනවා. ඒකට කියනවා අපි left shift කියලා. මෙන්න මේ ආකාරයෙන් තමයි left shift එක වෙන්නේ. මෙන්න මෙතන තියෙන bit location දෙකකින් එහාට යනවා. එතකොට මෙතන හිස් වන අවකාශයට අපි binary 0 දෙකක් මෙන්න මේ ආකාරයෙන් යොදා ගන්න. ඊට පස්සේ අපිට අලුත් අගය එන්නේ මෙතන මේ binary සංඛ්‍යාව දශමයට හැරෙව්වම අපිට ලැබෙනවා 52. අපි මේ පිළිබඳ වැඩිදුරටත් වගුවක් ඇසුරෙන් සාකච්ඡා කරමු. අපි බිටු 8ක අනුක්‍රමයක් සැලකුවොත් 13 නිරූපණය වෙන්නේ මෙන්න මේ bit 8ෙන්. ඔය ඊළඟට අපි left shift operation එකේදී කරන්නේ මෙතන දෙකකින් තමයි left shift operation එක වෙන්නේ. එතකොට මේ left shift එක දෙකකින් වෙන නිසා අපි bit දෙකකින් මේ අනුක්‍රමය shift කරනවා බිටු දෙකකින් වම් පසට. එතකොට මෙතන හිස් වෙන අවකාශයට අපි binary 0 දෙකක් යොදා ගන්නවා. අපිට එතන අලුත් අගය වෙන්නේ මෙන්න මේ. මෙතන අපි මේ බිඳුව සලකන්නේ නැහැ මොකද මෙතන මේ බිඳුවේ වටිනාකමක් නැති නිසා. අපි මේක ඩෙසිමල් වලට හැරෙව්වොත් අපිට ලැබෙනවා 52. අපි print left shift 2 බලමු උත්තරේ මොකද්ද වෙන්නේ කියලා. 52 අපිට එන්නේ. අපි බලමු binary 52 වල අගය. bit අනුක්‍රමය මෙන්න මෙතන තියෙන මේ කියන්නේ 0b කියන්නේ binary වලින් තියෙනවා කියලා මේ string එක. මේක තමයි අපිට අවශ්‍ය වෙන බිටු අනුක්‍රමය. අපි තව උදාහරණයක් සලකලා බලමු. 15 print 15 2 මෙහිදී අපිට ලැබෙන්නේ 60. අපි 60 බලමු binary එක කොහොමද වෙන්නේ කියලා. ඔන්න. ඔයාලා දන්නවා 15 binary value එක මෙන්න මේ අගය. මේක බිටු දෙකකින් වම් පසට යොමු කරාම මේ අනුක්‍රමය අපිට ලැබෙනවා මේ සම්පූර්ණ මෙන්න මේ value එක. මේකේ අගය තමයි 60 වෙන්නේ. දැන් අපි බලමු ඊළඟට කොහොමද right shift operation එකක් සිදු කරන්නේ Python ක්‍රමලේඛය හරහා. bitwise right shift. ඒකේ සංකේතය වෙන්නේ මෙන්න මේ සංකේතය. මේක තියෙන්නේ greater than key එක දෙපාරක් press කරාම එන සංකේතය. අපි කලින් උදාහරණයම සලකමු. 13 right shift. මෙතන ඔයාලට පේනවා ඇති මේ arrow head එක තියෙන්නේ දකුණු අත පැත්තට. අපි නැවතත් මේ 13 binary වලට හරව ගත්තම අපිට මේ අගය ලැබෙනවා. අපි ඒක බිටු දෙකකින් දකුණු පසට මේ අනුක්‍රමය යොමු කරනවා. මෙන්න මේ ආකාරයෙන්. ඔයාලට පේනවා ඇති මෙතන. එතකොට මෙතනින් බිටු අනුක්‍රමය මෙතන 4 bit වුණොත් මෙතන 0.1 බිටු අනුක්‍රමයෙන් ඉවතට යනවා. එතකොට මෙතන ඉතුරු වෙන්නේ මෙන්න මේ බිටු අගයන් දෙක විතරයි. එතකොට මේ අගයන් දෙක අපි
හැරෙව්වොත් බයිනරි අපි මේ අගයන් දෙක ඩෙසිමල් වලට හැරෙව්වොත් අපිට ලැබෙන්නේ අගය 0.3. අපි බිටු 8ක අනුක්‍රමයක් සැලකුවොත් මෙන්න මේ ආකාරයෙන් බයිනරි 13 මේ ආකාරයෙන් තමයි වෙන්නේ. අපි මේ බිටු අනුක්‍රමය වම් පසට යොමු කරොත් ඔයාලට පැහැදිලි වෙනවා මෙන්න මේ කොටස. මේ බිටු අනුක්‍රමයෙන් ඉවත් වෙනවා. එතකොට මේ ටික මෙතනට එනවා. ඊට පස්සේ මේ ටික එනවා මෙතනට. අපිට ඊට පස්සේ මෙතන හිස්වන අවකාශයට අපි බයිනරි 0 යොදනවා. අපි ඊට පස්සේ මේකේ සම්පූර්ණ වැලියු එක දශම සංඛ්‍යාවට හැරෙව්වොත් අපිට ලැබෙන්නේ 3. අපි මේ උදාහරණය Python IDLE එක භාවිතා කරලා දැන් බලමු මොකද්ද ලැබෙන අවුට්පුට් එක කියලා. right shift කිව්වම මෙන්න arrow head එක දකුණු අත පැත්තට තමයි යොමු වෙලා තියෙන්නේ. අපි දැන් print කරලා බලමු මොකද්ද ලැබෙන අවුට්පුට් එක. අපි 3 බයිනරි අගය සලකමු. අපිට එන්නේ මෙන්න මේක තමයි උත්තරේ විදිහට. මම හිතනවා ඔයාලට දැන් පැහැදිලි අවබෝධයක් ලැබෙන්නේ නැති left shift සහ right shift operation පිළිබඳ. අපි ඊළඟට බලමු ones complement පිළිබඳව. කොහොමද අපි ones complement Python ක්‍රමලේඛන මෘදුකාංගය භාවිතා කරලා ඉදිරිපත් කරන්නේ කියලා. අපි දැන් බලමු Python ක්‍රමලේඛන මෘදුකාංගය භාවිතා කරලා කොහොමද ones complement ලබා ගන්නේ කියලා. ones complement නැත්නම් පළමු අනුපූරකය සඳහා භාවිතා කරන සංකේතය තමයි මෙන්න මේ සංකේතය. අපි දැන් උදාහරණයක් සලකා බලමු. අපි බලමු 13හි ones complement කොහොමද ලියා දක්වන්නේ කියලා. අපි මුලින්ම එය බයිනරි වලින් මේ ආකාරයෙන් ලියා දක්වමු. 13 බයිනරි වලින් ලිව්වොත් අපිට මෙන්න මේ ආකාරයේ ප්‍රකාශනයක් තමයි ලැබෙන්නේ. මම මෙතන bit 8ක අනුක්‍රමයක් සලකා බලමු. මෙහිදී අපි කම්ප්ලිමන්ට් එක සලකනකොට නැත්නම් ones complement සලකනකොට නැත්නම් පළමු අනුපූරකය සලකනකොට අපි හැම විටම දී ඇති බයිනරි අගයේ ඉන්වර්ට් ඒ කියන්නේ අනුපූරකය නැත්නම් ඉන්වර්ස් එක තමයි සලකන්නේ. මේ හැම බයිනරි අගයක්ම අපි not gate එකක් හරහා යවනවා. not gate එකක් හරහා යවුවම ඔයාලා දන්නවා බිංදුව යවුවොත් 1 ලැබෙනවා. ඒ වගේම 1 යවුවොත් බිංදුව ලැබෙනවා. අපි ඒ විදිහට මෙතන ලිව්වොත් 1 තියෙන අවස්ථාවේ 1 අනුපූරකය බිංදුව, බිංදුවේ අනුපූරකය 1, බිංදුව, බිංදුව, බිංදුව sorry. මෙතන බිංදුවේ අනුපූරකය 1, බිංදුවේ අනුපූරකය 1. අපිට ලැබෙන්නේ මෙන්න මේ වගේ බිට් පැටර්න් එක. 1 1 1 බිංදුව බිංදුව 1 බිංදුව. මේ තියෙන්නේ බිට් 8ක බයිනරි අගය. ඔයාලා දන්නවා මේක බැලුවටම අපි මේක සැලකුවොත් මේක බැලුවටම ඍණ අගයක් තමයි නිරූපණය කරන්නේ. මෙතන සයින් බිට් එක 1 නිසා මෙතන ඍණ වැලියු එකක් තමයි අපිට පෙන්වුම් කරන්නේ. අපි දැන් බලමු 13හි කම්ප්ලිමන්ට් එක නැත්නම් පළවෙනි අනුපූරකය මොකක්ද ලැබෙන්නේ කියලා. 14 තමයි අපිට ලැබෙන්නේ. 14 ලැබෙන්නේ ඒත් ලැබෙන්නේ ඍණ 14. අපි ඊළඟට බලමු මේ ඍණ 14 අපිට බයිනරි අපි මේක බයිනරි වලට හරවලා කම්ප්ලිමන්ට් එක ගත්තම අපිට ආවේ මේක. අපි මේකේ ඩෙසිමල් අගය හරවන්නත් අපිට පුළුවන්. නමුත් ඊට වඩා ලේසි අපි මෙන්න මේකේ බයිනරි අගය සැලකුවොත්. අපි මේකේ බයිනරි අගය සැලකුවොත් අපිට අනිවාර්යයෙන්ම මෙන්න මේ බිට් පැටර්න් එක එන්න ඕනේ. එහෙම වුණොත් තමයි අපිට ones complement සඳහා නැත්නම් 13 ones complement සඳහා අපිට ලැබිච්ච උත්තරය හරිද කියලා බලා ගන්න පුළුවන් වෙන්නේ.
අපි දැන් බලමු ඍණ 14 කොහොමද බයිනරි වලින් නිරූපණය කරන්නේ කියලා. 14 කම්ප්ලිමන්ට් එක ගත්තොත් ඍණ 15. ඊට පස්සේ 15 කම්ප්ලිමන්ට් එක ගත්තොත් ඍණ 16. ඒ ආකාරයෙන් හැම විටම මෙතන තියෙන අගයට වඩා එකක් වැඩිපුර තමයි අපිට ලැබෙන්නේ ඍණ සංඛ්‍යාව. එතකොට අපිට පුළුවන් ඕනෑම අගයක ඕනෑම ඍණ අගයක් සැලකුවොත් හරිද? සමාන වෙනවා කම්ප්ලිමන්ට් එක n - 1. මොකද මෙතනට අපි n වෙනුවට ආදේශ කළොත් 16 ඍණ 16 අපිට ඍණ 16 අගය ගන්න නම් බයිනරි අපිට කම්ප්ලිමන්ට් එක ගන්න ඕනේ 15 කම්ප්ලිමන්ට්. ඒක තමයි මේ සූත්‍රයෙන් නිරූපණය වෙන්නේ. අපි දැන් බලමු ඍණ 14 මේ ඍණ 14 බයිනරි වැලියු එකට කන්වර්ට් කරලා අපි බලමු මොකක්ද අපිට ලැබෙන්නේ කියලා. ඒ සඳහා අපි බලමු ඍණ 14 බයිනරි වැලියු එක ලබා ගැනීම සඳහා අපි 2's කම්ප්ලිමන්ට් භාවිතා කරමු. 2's කම්ප්ලිමන්ට් කියන්නේ මුලින්ම අපි මෙන්න මේ ආකාරයෙන් 1's කම්ප්ලිමන්ට් ගන්න. 2's කම්ප්ලිමන්ට් කරන්නේ අපි මුලින්ම 1's කම්ප්ලිමන්ට් ලබා ගන්නවා දී ඇති බයිනරි සංඛ්‍යාව. අපි මෙතන 14 බයිනරි වලට හරවගත්තාම මෙන්න මේ බිට් පැටර්න් එක එන්නේ. ඊට පස්සේ ඒකේ අනුපූරකය ගන්න. අනුපූරකය ගන්නකොට හැම විටම බිංදුව තියෙන තැන් වලට 1 තියෙන තැන් වල බිංදුව මේ ආකාරයෙන් අපිට බිට් පැටර්න් එක ලැබෙනවා. අපි ඊළඟට මේකට එකක් එකතු කරනවා. එකක් එකතු කරාම තමයි අපිට 2's කම්ප්ලිමන්ට් ලැබෙන්නේ. 2's කම්ප්ලිමන්ට් කියන්නේ මේ ඍණ 14 කියන දශම සංඛ්‍යාවේ බයිනරි වැලියු එක තමයි අපිට ලැබෙන්නේ 2's කම්ප්ලිමන්ට් ගත්තාම බයිනරි වැලියු එක. එතකොට අපි මෙතන එකක් එකතු කරාම 1 බිංදුව එනවා. ඊට පස්සේ 2 ඉදිරියට අරන් යනවා. ඒක එක ලෙස මෙතනින් ලියනවා. ඊළඟට අපි දන්නවා මෙතන බිංදුව අර විදිහමයි. ඊළඟට අපි දැන් ඔයාලට පේනවා ඇති අපිට මේ අගේ තමයි 13 1's කම්ප්ලිමන්ට් වලින් අපිට ලැබුණේ ඍණ 14 බයිනරි වැලියු එක. මම හිතනවා ඔයාලට දැන් Python වල 1's කම්ප්ලිමන්ට් පිළිබඳ අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා. දැන් අපි සාකච්ඡා කරමු කාරක ප්‍රමුඛතාවය පිළිබඳව. කාරක ප්‍රමුඛතාවය කියන්නේ අපි ගණිතමය ප්‍රකාශයක් සුළු කරන විට මුලින්ම සිදු කරන ඔපරේෂන් එක තමයි කාරක ප්‍රමුඛතාවය කියන්නේ. ඒකට අපි කියනවා ඔපරේටර් ප්‍රෙසිඩන්ස් කියලා. අපි මැත්ස් වල තියෙන විදිහටම තමයි කම්පියුටර් වලත් භාවිතා කරන්නේ. අපි මැත්ස් වලත් මුලින්ම වරහන් තමා සුළු කරන්නේ. ඊළඟට මෙතන පවර් බලය. ඊළඟට මේ තියෙන ඔපරේෂන්ස් ටිකට සමාන ප්‍රමුඛතාවයක් තමා ලැබෙන්නේ. ඊට පසුව තමා එකතු කිරීම සහ අඩු කිරීමට ප්‍රමුඛතාවය ලැබෙන්නේ. කාරක ප්‍රමුඛතාවය ඉහළට යන්න වැඩි වෙනවා. ඒ කියන්නේ වැඩිම ප්‍රමුඛතාවය තියෙන්නේ මේ වරහන් වලට ඊළඟට මෙතන බලයට. දැන් අපි උදාහරණ ඇසුරෙන් සාකච්ඡා කරමු කොහොමද ගණිතමය ප්‍රකාශය ඔපරේටර් ප්‍රෙසිඩන්ස් යොදාගෙන සුළු කරන්නේ කියලා. අපි දැන් කාරක ප්‍රමුඛතාව නැත්නම් ඔපරේටර් ප්‍රෙසිඩන්ස් පිළිබඳ උදාහරණයක් සලකා බලමු. අපිට මේ දීලා තියෙන ප්‍රකාශය. මේ දීලා තියෙන ප්‍රකාශයේ අපි බලමු කොහොමද සුළු කිරීම සිද්ධ කරන්නේ කියලා. අපි ඔපරේටර් ප්‍රෙසිඩන්ස් දන්නවා මෙන්න මේ ආකාරයෙන්. ප්‍රමුඛතාවය වැඩි වෙන්නේ ඉහළට. එතකොට අපි මුලින්ම කරන්න ඕනේ මුලින්ම මෙතන තියෙන වරහන සුළු කරන්න ඕනේ. ඊළඟට කරන්න තියෙන්නේ අපිට මෙන්න මෙතන තියෙන වැඩි කිරීම බෙදීම. මේ දෙකට ප්‍රමුඛතාවය සමාන නිසා මොන ආකාරයෙන් කරත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. දැන් ඔන්න 30 මෙන්න මේක 15 බෙදීම 5. අපිට මුලින්ම බෙදීම කරන්නත් පුළුවන් ඕන්න මේක ගුණ කිරීම කරන්නත් පුළුවන්. මේ දෙකට තියෙන්නේ එකම ප්‍රෙසිඩන්ස් එක. ඒ කියන්නේ සමාන ප්‍රමුඛතාවය තමයි මේ සෙට් එකටම තියෙන්නේ. ඊළඟට කරන් තියෙන්නේ 4 අඩු එකතු කිරීම. දැන් අපිට මේක ඕන ආකාරයෙන් ලියලා දක්වන්න පුළුවන්. මෙතන 5ට 3ක් තියෙනවා. ඊළඟ උදාහරණය අපි සලකා බැලුවොත්
අපිට පේන්නනවා අපි බලමු මේ වගුව දිහා. වගුව දිහා බැලුවම අපි දන්නවා මුලින්ම සිද්ධ කරන් තියෙන්නේ අපිට මේ වරහන්. ඊළඟට තියෙන්නේ සමාන ප්‍රමුඛතා. එතකොට මේවා මොන පිළිවෙලට කරත් ප්‍රශ්නයක් නැහැ. මෙන්න මේ ආකාරය. ඊළඟට අපි මෙතන තියෙනවා ෆ්ලෝ ඩිවිෂන්. අපිට ෆ්ලෝ ඩිවිෂන් එක කරන්නත් පුළුවන්. ඕනනම් මේක වැඩි කරලා පසුව ෆ්ලෝ ඩිවිෂන් එක කරන්නත් පුළුවන්. නමුත් මෙතන අපි මුලින්ම මේ දෙක වැඩි කරනවා. වැඩි කරලා උත්තරේ ගමු. 131යි 151. අපි මේ ප්‍රකාශන දෙක බලමු. Python IDL එක භාවිතා කරලා කොහොමද සුළු කරන්නේ කියලා. අපි දැන් x කියලා වේරියබල් එකක් අරගෙන අපි මුල් ප්‍රකාශය මෙතනින් ලියා දක්වමු. දැන් අපි x වලගේ print කරලා බලමු මොකක්ද අපිට ලැබෙන්නේ කියලා. අපිට ලැබෙනවා 90ක්. මෙතන මේ ලැබෙන x වල අගය float වෙන්නේ මෙතන බෙදීමේ ඔපරේෂන් එකක් තියෙන නිසා. හැමතිස්සෙම බෙදීමක් අපේ ප්‍රකාශනයකට ආවොත් අවසාන පිළිතුර float එකක් විදිහට තමයි අපිට පෙන්වන්න කරන්නේ. අපි ඊළඟට අනිත් උදාහරණය සලකා බලමු. ඒකට අපි y කියලා අරගෙන 20 ධන 25 ධන 10 ස්ටාර් මෙතන පොඩි සින්ටැක්ස් එරර් එකක් තියෙනවා. මෙතන වරණක් වැඩි. මෙතන ස්ටාර් එක ආවේ නැහැ. මෙතන වැඩි කිලෝමීටර්. මෙතන ස්පේස් එකක් තියෙනවා. දැන් උත්තරේ එන්නේ. දැන් අපි y පේනාගේ print කරලා බලමු මොකක්ද අපිට ලැබෙන්නේ කියලා. print y. y සඳහා අපිට 151ක් ලැබෙනවා. සමාන ප්‍රමුඛතාවයන් තියෙනකොට අපි හැම විටම සලකන්න ඕනේ වම් පස සිට තමයි වම් පස ඉඳන් එන ඔපරේෂන් එක සිද්ධ කරනවා. සමාන ප්‍රමුඛතාව තියෙන අවස්ථාවල. අපි බලමු මේ උදාහරණයෙන් මෙන්න මේ ආකාරයෙන් ලියා දක්වලා අපිට ලැබෙන උත්තරේ මොකද? අපිට මෙතන මෙන්න මේක අපි මෙතනින් ලියා දක්වමු. අපි බලමු මොකද්ද අපිට ලැබෙන උත්තරේ කියලා අවසාන පිළිතුර. print කරලා බලමු y සඳහා ලැබෙන්නේ මොකද්ද කියලා. මෙතන බලන්න 125 ආවේ. අපි සාකච්ඡා කරද්දී මේ සමාන ප්‍රමුඛතාව තිබ්බා මෙන්න මේ flow division සහ star ඊට පස්සේ mod normal division. මෙන්න මේ ටිකට තිබ්බේ සමාන ප්‍රමුඛතාව star mod. නමුත් අපි ප්‍රැක්ටිකල් කරනකොට ඔයාලට පැහැදිලි වෙන්නේ නැති මේ සමීකරණ දෙක මේකයි බැලුව බැලමටම එකයි. නමුත් මේ තියෙන ඕඩර් එක වෙනස්. එතකොට සමාන ප්‍රමුඛතාව තිබ්බට මේ එක්ස්ප්‍රෙෂන් එක ඉවැලුවේට් කරනකොට වම් පස සිට තමයි සමාන ප්‍රමුඛතාව තියෙන ඒවාට ප්‍රයොරිටි එක දෙන්නේ වම් පස සිට. ඒක හන්ද තමයි මෙතන අපිට එකම සමීකරණයට උත්තර දෙකක් ආවේ 151 125. ඔයාලට පුළුවන් මේ පිළිබඳ වැඩිදුරටත් අධ්‍යයනය කරන්න Python IDL එක භාවිතා කරලා. මොකද මේ වගේ ප්‍රශ්න ගොඩක් දුරට ඔයාලට ලැබෙන්නේ MCQ පේපර් එක සඳහා. ඒ නිසා මේවා ඉතාම ලේසි. ඔයාලට තියෙන්නේ හොඳින් පුහුණු වෙලා විභාගයට ඉදිරිපත් වෙන්න. මම හිතනවා ඔයාලට Python වල එන operators සහ operator precedence පිළිබඳ දැන් පැහැදිලි අවබෝධයක් ලැබෙන්න ඇති. ඔයාලා තවමත් මගේ channel එකට subscribe කරලා නැත්නම් පල්ලෙහා තියෙන subscribe button එක press කරලා bell icon එක press කරන්න.
ඔබලාට සුබ දවසක්. ස්තුතියි.